පින්වත්නි අද ධර්ම දේශනාව මේ පින්වතුන්ගේ ජීවිතවලට ඒ කරුණු කාරණා තේරුම් ගත්තොත් හරි උපකාරයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට එන කංකටොළු දුක් කරදර ඒ වගේ මේ ජීවිතය සනසා ගන්න හැටි ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඉතින් දුක්ඛස්ස පහනාය දුක ප්‍රහාණය කළා දාන්න. ඥායස්ස අධිගමාය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ධර්මයේ දේශනා කළා. ඉතින් මොකටද මේ ජීවිතවල තියෙන ප්‍රශ්න කංකටොළු විසඳා ගන්න මොන හරි ක්‍රමයක් ධර්මයෙන් ඉගෙන ගන්න වෙනවා. මොකද එක එක්කෙනාගේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ එක එක විදිහට. දැන් පහුගිය කාලේ මේ ලංකාවට ඛේද වාචකයක් ආවා. ඒ තමයි මේ කුරිරු මනුස්ස ඝාතනය. ඒ වගේම මේ මෑත භාගයේ නොතිබුණ පරිදි ඒ කියන්නේ යුද්ධ කාලේවත් LTT යුද්ධ කාලේවත් නොතිබුණ පරිදි බීතියක් තැති ගැනීමක් මිනිසයාගේ හිත තුළ පැතිරිලා ගියා. මට සමහර ආරංචි මාර්ග ලැබුණා. සමහර ළමයිට කතා කරගන්න බැරුම් බය වෙලා ප්‍රවෘත්ති අහලා. ඒතකොට මේ ප්‍රශ්නවලදී මිනිසයාට එක එක විදිහට විසඳුමක් ඕන. එතකොට අද දේශනාවෙන් ඒ වාගේ ප්‍රශ්නයකට විසඳුමක් කොහොමද හොයාගන්නේ කියලා මේ දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි උපකාරයි. මේ ප්‍රශ්නවලට උත්තර හොයන මේ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පාරමිතාවක් විදිහට පුරුපු දෙයක්. ඒ නිසා මේක ඉගෙන ගන්න නැත්තම් හරි උපකාරයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේටත් කරදර ලෝකයකනේ බුදු කෙනෙකුත් පහළ වුණේ. සවැත් නුවර දෙව්රම් විහිරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී ඒ ශාවස්තියම අයිති කෝසලේ කොසල් රජුරුව අජාසත්තත් එක්ක යුද්ධ කරනවා. යුද්ධ කරනවා කියලා කියන්නේ නිකම් මේ ලී වලින් හදපු කඩු අරගෙන කඩු සෙල්ලන්නට නිකන් නෙවෙයි. මිනි මරාගෙන යුද්ධ කරනවා බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහිරේ ඉඳිද්දී. බුද්ධ කාලේ වෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේ ජීවමාන විදිද්දී ශාක්‍ය සංහාරය කළා. බුදුරජාණන් වහන්සේගේ පරම්පරාවම විනාශ කළා දැම්මා. පළවෙනි පාර ගස් මේ විදුඩබ යනකොට දැන් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට පැහැදිලි හිටපු ශ්‍රාවකෙක් වෙලා කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරගෙන ඉන්න අතරේ ඔටුන්නයි කඩුවයි අරගෙන ගිහිල්ලා පුතා රජ කෙරෙව්වනේ. කොසල් රජුරෝ මැරුණේ අම්බලමකනේ. මේව මිනිස්සු කල්පනා කරන්න ඕන. බුද්ධ කාලේ හිටපු මිනිසුන්ටත් මෙහෙම වුණා නම් අපිට මොනව වෙයිද කියලා. රටේ රජුරෝ අම්බලමක මැරුණා. කොසල් රජුරෝ විදුඩබ ඉක්මනට රජකම ගත්තේ ශාක්‍යව මරන්න. ඊට පස්සේ පළවෙනි ශාක්‍ය ඉතුරු බුදුරජාණන් වහන්සේට වයස අවුරුදු 80යි. බුදුරජාණන් වහන්සේ විදුඩබ යුද්ධයට යනකොට මේ මාවතේ කොළ නැති ගහක් සෙවෙනේ වැඩ හිටියා. විදුඩබ රතෙන් බැහැලා ඇවිල්ලා ඇහුවා ස්වාමීනි කිම කිව්වා මගේ ඥාතීන්ගේ ඉන්න දිශාවෙන් හමාගෙන ඉන්න සොළඟත් මට සැපයි. ඒ මිනිසුන්ට කරදරයක් වෙන්න යද්දී මං ගස් කොළන් තියෙන මේ ගහක් යට කොහොම ඉන්නද කියලා ඇහුවා. මේ බුදු කෙනෙක්. එහෙම්ම සංවේගයකටපත් වෙලා රාජ්‍යරු ආපහු හැරුණා විදුඩබ. දැන් අපේ සිංහල ජාතියට ප්‍රශ්න වෙද්දී අපේ සිංහල කියන ලේ ටික ඇඟ ඇතුලෙන් මේ උණු වෙලා ඉන්නේ කී දෙනෙකුටද? මේ සිංහලකම සිංහල මිනිසයා එක්කෝ ගොවිතැන් කරනවා. ඒ කියන්නේ රට පෝෂණය කරනවා. එක්කෝ හැබෑ සිංහල මිනිසයා
යුද්ධ කරනවා. එක්කෝ සිංහල මිනිසයා මහාන වෙනවා. ඕක තමයි ඉස්සෙල්ලා සිංහල මිනිසුන්ගේ තිබ්බේ. එතකොට දැන් මේ සිංහල මිනිසුන්ට දැන් අර සිංහලකම එන්නේ නැත්තේ ඒකට හේතුවක් තියෙනවා. ගජබා රජුරු 20000ක් දෙමළු මෙහෙට අරගෙන ආවා. ඊළඟට තව පිටරට වලින් සේනාවල් අරන් ආවා. අරන් ආවේ පිරිමි ටිකනේ. කාන්තාව ගෙනාවේ නැහැ. එතකොට ওই පිරිමි මෙහි ඉන්නකොට මේ ලංකාවේ ඉන්නකොට ওই පිරිමි පවුල් කෑවේ ලංකාවේ මේ ස්ත්‍රීන් එක්කනේ. එතකොට සම්පූර්ණ පරම්පරාව වෙනස් වුණා. කාලිංග මාග. එතකොට ඊළඟට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. එතකොට කොච්චර ලේ කවලම් වීමක්ද? ඉස්සර සම්පූර්ණ මිනිසයාට එනවනේ මේ ජවය. ජාතික අභිමානය, ජාති වාත්සල්‍ය, ඊළඟට ජාතිවාදී. ඉතින් මම මේ කියන්නේ ගියේ වරදවා තේරුම් ගන්න එපා. ඥාතීන්ට කරදර වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරිපත් වුණා. අපේ මිනිසුන්ට පුළුවන්නේ අපේ මේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි දැන් කොච්චි කඩේ පහුගිය දවස්වල ඔය කරදර වෙනකොට එදා කොච්චි කඩේ අපේ භාවනාසපුවේ ලී දන් දීම. තරුණ කොල්ලෝ ඇවිල්ලා කියලා තියෙනවා හාමුදුරනේ මේ ඇඟිල්ල කපලා ලේ ගන්න. ෆෝම් පුරවන්න ඕනේ, ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ, පැකට් වලට ගන්න ඕනේ. මේ ඇඟිල්ල කපලා ලේ ගන්න. මේ අහිංසක මිනිස්සු බේර ගන්න. අන්න කොහින් හරි ඇවිල්ලා. කරදරයකදී මිනිසයන්ට පිහිට වෙන්න ඉදිරිපත් වෙන හැටි. දෙවෙනි වතාවේ විදුඩ ආපහු ගියා යුද්ධ කරන්න. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ගල්තලාවක වැඩ හිටියා. ඊරිදිහෙන් යන මේ කරත්ත එරෙන්න සැරැස්සුවා. මඩ ගොඩක වගේ කරත්ත එරෙනවා යන්නේ. එදත් ආපහු හැරිලා ගියා. ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක ශාක්‍යෝ ඔක්කොම එකතු වෙලා ඒ පිරිසම සංසාරේ කරපු කර්මයක් තියෙනවා. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට ඥාතින්ට උපකාර කළා. නිහඬ වුණා තුන්වෙනි වතාව විදුඩප ගිහිල්ලා ඔක්කොම ශාක්‍යෝ පෙති ගැහුවා. ඒ ශාක්‍යයන්ගේ ලස්සන කෙල්ලු 500ක් එකතු කළා. එකතු කළා ඒ කෙල්ලු 500ම ඇදගෙන ගියා. ඇදගෙන ගිහිල්ලා කිව්වා උඹලා වරෙල්ලා මගේ අන්තපුරේට. ඒ කෙල්ලෝ කිව්වා අපේ චරිතය අපි රකින්න බඹසරක් තියෙනවා. ඒ බ්‍රහ්මචාරී බව අපි නැති කරගන්නේ නැහැ කියලා. තොපේ කට වැඩි කියලා. කඩු අරගෙන ඇවිල්ලා අත් දෙකයි කකුල් දෙකයි කැපුවා. අර ලස්සන කෙල්ලෝ 500කගේ අත් කකුල් කපලා කොටන් කළා. මේ මම මේ කියන්නේ මේ මිනිසුන් මේ සංසාරයේ මේ වෙන දුක බුද්ධ කාලේ ඉඳලම තිබ්බා. උපම් මිනිසයාට මේ දුක උරුම වුණා. මේ දුක උරුම වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා උදේට උල් පාරවල් 100යි, දවාලට උල් පාරවල් 100යි, හවසට උල් පාරවල් 100යි කාලා සෝහන් වෙනවා නම් අවුරුදු 100ක් ගිය තැන. කැමැති වෙන්න. ඒ උල් පාරවල් කණ්ඩ කැමැති වෙන්න. මග්නිසාදයක්. ඒ දවසට උල් පාරවල් 300 30න් වැඩි කළා මාසෙට උල් පාරවල් ගණන් කරන්න පුළුවන්. ඒ 12න් වැඩි කළා අවුරුද්දට උල් පාරවල් ගණන් කරන්න පුළුවන්. ඒක 100න් වැඩි කළා අවුරුදු 100කට උල් පාරවල් කොච්චර කනවද කියලා ගණන් කරන්න පුළුවන්. ඒත් පින්වත් මහණෙනි මේ සංසාරේ ගමන් කරද්දී ඇඟ හරහා ගිය ආයුධ ගණන් කරන්න බෑ. අපේ අතපය කපපු ඒවා පන පිටින් මේ කකුල් කපපු ඒවා පන පිටින් ගණන් කරන්න බෑ සංසාරේ. ගණන් කරන්න බෑ. මේ දිව එළියට ඇදලා තීරු කරපු ඒවා ගණන් කරන්න බෑ. ඒ නිසා මේ සංසාරයෙන් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකයි බුදු කෙනෙක් ලෝකෙට කලාතුරකින් පහළ වෙන්නේ.
ෂෝට්කට් නෑ. මේකෙන් බේරිලා ගියොත් තව තැනකින් ආය අහු වෙනවා. මේකෙන් බේරිලා ගියාම තව තැනකින් අහු වෙනවා. පුදුමයි මනුස්සයාට මරණේ නැහැටි. තමන්ගේ දුවයි පුතාලයි බිරිඳයි එක බෝම්බෙන් සුණු විසුණු වෙලා යද්දි තාත්තා ඉතුරුණා. බලාගත්තු ඇති බලාගෙන හිටියා. මස් කෑලි ටිකක් පේනවා. පළවෙනි දවසේ බලා හිටියා, දෙවෙනි දවසේ බලා හිටියා. තුන්වෙනි දවසේ එන කෝච්චියට ගිහිල්ලා බෙල්ල තිබ්බා. මේ ඊයේ පෙරේද වෙච්ච දේවල්. කෙනෙකුට මේ බෝම්බෙන් සුණු විසුණු වෙලා යද්දි කෙනෙක්ගේ මරණය එන හැටි බලන්න වෙන විදිහකට. අහෝ මේ සත්වයා උපන් නිසා විඳින දුක. උපන් නිසා විඳින දුක. කොහෙන් හරි මරණය එනවා. කවදා හරි මරණය එනවා. කොයි විදියකට හරි මරණය එනවා. ඊට පස්සේ මේ විදිහට දුක්ඛං කටළු මිනිසයාට එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන් මරලා ඊට පස්සේ අර කෙල්ලෝ ටික දැන් කොටන් විතරයි, අත් නැහැ, කකුල් නැහැ. බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවට කතා කළා. 이르දි සම්පන්න චතුරු ලෙස ධර්මයේ දේශනා කරන මනාව වචන හසුරවන්න පුළුවන් ශ්‍රාවකෙක් හිටියා. භික්ෂුව මෙහෙන්ද ඥාතීන්ට අනුග්‍රහ පිණිස ඔබ දැන් යා යුතුයි. ගිහිල්ලා ශාක්‍ය කන්‍යාවියෝ 500ක් අත් කකුල් නැතුව ඉන්නවා. භික්ෂුව ධර්මයේම දේශනා කරන්න කිව්වා. පුදුමයි අත් කකුල් කපලා තියෙද්දි ඉරිදිහෙන් ආකාශයෙන් පහළ වෙලා ඈලාට දහම් දේශනා කරද්දී 500ම මාර්ගඵල ලැබුවනේ. මේවනි පුදුම පහුගිය දවස්වල කරදර මිනිසුන්ට එද්දී අපි දහම් කරුණු කියනකොට මට හිතුණා මිනිස්සු කියයිද දන්නේ රැවුලටපත් වුණු වෙලාවේ මොකද්ද සුරුටුපත්තු කරන්න එනවා වගේ මේ කලබලාසේ ආන්දරු බණ කියනවා කියලා. මට ඒ වෙලාවේ කල්පනාව නෑ හරි. ඉතින් අපි ඉන්නේ බණ කියන්නනේ. ආරක්ෂකාංශ ඉන්නේ රකින්න. යුද හමුදාවේ ඉන්නේ යුද්ධ කරන්න. නේද? ඊළඟට අපරාධ විමර්ශනාංශ ඉන්නේ අපරාධ විමර්ශනය කරන්න. අපි ඉන්නේ බණ කියන්න. ඒ නිසා අපි බණ කියනවා. කවුරු හරි කිව්වොත් මේ කලබලයේ අසෙමි උන්වහන්සේනෝ බණ කියන්නේ කියලා අපේ කාර්යය අපි කරනවා. මිනිසයාට කරදර වෙනවා. ඊට පස්සේ ධර්මාශෝක රජුරන්ගේ සීයා ධර්මාශෝක රජුරන්ගේ තාත්තා බින්දුසාරගේ තාත්තා චන්ද්‍රගුප්ත ධර්මාශෝක රජුරන්ගේ සීයා. ඔහු චන්ද්‍රගුප්ත යුද්ධ කරද්දී මේ ಭಾರತයේ එක්සේසත් කරන්න චන්ද්‍රගුප්තගේ යුද්ධයේදී මෙහෙම දෙයක් වුණා. එහෙ තමයි මිනිස්සු නහුතයක් මැරුණොත්. නහුතයක් කියන එක සාමාන්‍යයෙන් පොත්වල තියෙනවා 10000ක් කියලා. මිනිස්සු නහුතයක් මැරුණොත් ඇත්තු 1000ක් මැරුණොත් රත 500ක් විනාශ වුණොත් එහෙම යුද්ධෙදි බෙල්ල කැපිලා වැටිච්ච කඳන් තියෙනවනේ. බෙල්ල නැති කඳන්. ඒකට කියනවා කවන්ද රූපය කියලා. ඒ කවන්ද රූපයක් යුද පිටියේ නටනවා. ඔළුව නැති කඳක් යුද පිටියේ නටනවා. මිනිස්සු නහුතයක් මැරුණොත් ඇත්තු 1000ක් මැරුණොත් ඊළඟ රත 500ක් විනාශ වුණොත්. චන්ද්‍රගුප්තගේ යුද්ධයේදී කවන්ද රූප 80ක් නටලා තියෙනවා. එතකොට 80 කියන්නේ 10 80ක්. ඒ කියන්නේ ලක්ෂ කීයක්ද? ලක්ෂ 8ක් එක යුද්ධයකදී මැරිලා තියෙනවා. එතකොට ලක්ෂ 8ක් එක යුද්ධයකදී මැරෙනකොට ඇත්තු 80000 මැරිලා තියෙනවා. රත 50000ක් විනාශ වෙලා තියෙනවා. ඔය වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පහළ වෙන්න කලින්. රහතන් වහන්සේලාගේ කාලේ පාටලිපුත්‍රයේ මගදී රහතන් වහන්සේලා ඉන්න කාලේ මේ ඉන්දියාවෙම කොනක වෙන යුද්ධ
කරන්න දෙයක් නැහැ උපන් සත්වයා. මොකද්ද ආශ්චර්යයකට මොකද්ද වෙච්ච පුදුමයකට මේ අවුරුදු 10ක් නිවි හැනහිල්ලක් තිබ්බා. ඒ නිවි හැනහිල්ලේ මිනිස්සු සෙල්ලම් කළා. දැන් ඒ සෙල්ලම් කරපු වගේ විපාක විඳින්න වෙයි. මම මේ කියන්න ගිය මිනිසුන්ට කරදර රහතන් වහන්සේලා කාලේ සිද්ධ වුණා. ඊට පස්සේ මෙහෙම කරදර කංකටළු මිනිස්සුන්ට එද්දී මිනිස්සු මේකට දැන් මොකද්ද කරන්නේ කියලා කතා වෙනවා. එතකොට කතා වෙද්දී මිනිසුන්ගේ හිත තුළට ගොඩාක් තරහ එනවා. වෛරය එනවා. එතකොට තරහ වෛරය ආවා කියලා ඒ මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? එතකොට වෙන්නේ අවියායුධ වසවිසි ගිනි වලින් හානියක් වෙන්නේ ඒක වළක්වා ගන්න තියෙන්නේ මෛත්‍රිය. ඒ මෛත්‍රී සිතත් නැති වෙලා යනවා. ඒතර මිනිස්සයා අඳුරෙන් අඳුරටමපත් වෙනවා. එතකොට අපි කල්පනා කළා මේ වාගේ වෙලාවක මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න මොනවා හරි ක්‍රමයක් තියෙනවද? මොකද්ද හේතුව? යුද්ධ යද්දී හිත එකඟ කරගෙන භාවනා කරන යුගයේ අවසන්. ඒ කියන්නේ මිනිස්සයාගේ ආවේගය මේක ඇතුලෙන් එනවා ගිනි පුපුරු අර අලුවස්සේ තියෙන ගිනි පුපුරක් වගේ කොහින් හරි එනවා. ඊළඟට තැන් තැන් වල යුද්ධ කතා ඒ කතා ඇහෙනකොට මිනිස්සයා හිත නොසන්සිඳෙනවා. බුද්ධ කාලේ අවසන් වුණා. රහතන් වහන්සේලාගේ යුගයේ අවසන් වුණා. එතකොට මේ වාගේ යුගයක මරණයේ පෙනිපෙනි සංසාරයෙන් නිදහස් වෙන ඒ මහා උත්තම යුගයේ අවසන් වුණා. එතකොට මේ කංකටළු ටික මැද්දේ තමයි දැන් යන්න තියෙන්නේ ඉස්සරහට. එතකොට මෙහෙම යද්දී අපි කොහොමද අපෙන් මේ සිංහල ජාතියත් රටත් ජාතියත් ආගමත් වෙනුවෙන් අපෙන් අපේ සිතිවිල්ලකින් හෝ මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක බේරගන්න. ඒ කාරණාව තමයි අද බුද්ධ දේශනාව ඇතුළේ ඉගෙන ගන්න. පින්වත්නි ලංකාවේ ප්‍රශ්නයක් වුණා. ඒ තමයි දුටුගැමුණු රජුරවණ්ඩ මේ තීරණාත්මකව තිබ්බ යුද්ධය තමයි විජිතපුර සටන. 27ක් සටන් ඉක්මනට කරගෙන මාසෙන් දෙකෙන් තුනෙන් ඔක්කොම විනාශ කරගෙන උඩට ආව රජුරෝ. හැබැයි විජිතපුර සටනෙට සූදානම් වෙන්නම අවුරුදු 3ක් ගියා. එතකොට විජිතපුර සටන එච්චරම මේ සංකීර්ණයි. එතකොට මේ වෙලාවේ රජුරෝ යුද්ධයට යනකොටම තිබ්බ ප්‍රශ්නේ තමයි රජුරුවන්ගේ පිරිසේ ඇඳුම් යම්සේද එලාරගේ පිරිසෙත් ඇඳුම් ඒ වගේ. රජුරුවන්ගේ පිරිසේ කඩු යම්සේද එලාරගේ පිරිසේ කඩුත් ඒ වගේ. රජුරුවන්ගේ පිරිස ඇඳලා ඉන්නේ කොයි විදිහටද? ඒ විදිහටම ඒ අය ඇඳලා ඉන්නේ. දැන් හොයාගන්න බෑ. දැන් අපිටත් අද ප්‍රශ්න ඇවිල්ලානේ. අද ප්‍රශ්න ඇවිල්ලා ඒ තමයි ඔන්න සිවුරු සතුරාත සිවුරු තියනවා කියනවා. ඊළඟට සුදු ඇඳුම් තියනවා කියනවා. ඊළඟට ආරක්ෂක ඇඳුම් තියනවා කියනවා. ඒතර දැන් කොහොමද හොයන්නේ? දුටුගැමුණු රජුරන්ටත් ඕක වුණා. දුටුගැමුණු රජුරන්ට උනේ යුද්ධෙට ගියාට පස්සේ. ඒ වෙලාවේ දුටුගැමුණු රජුරු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා තිබුණ ජයකොන්තේ යුද්ධ ඉස්සරහින් ගෙනිච්චනේ. ඒ ජයකොන්තේට වන්දනා කළා. වන්දනා කළ අදිෂ්ඨානයක් කළා. සත්‍යයක් කිව්වා. ඒ තමයි මම නම් මේ යුද්ධ කරන්නේ රජසැප විඳින්න නෙවෙයි. මේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් බේර ගන්නටමයි. මාගේ ව්‍යායාමයේ ඒ පිණිසමයි. සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් මාගේ පිරිසේ ආභරණ කඩු දිලිසේවා කියලා. ඊට පස්සේ තමන්ගේ පිරිසේ කඩු ගිනි අඟුරු පාටින් බැබලෙන්න ගත්තා. සත්‍යයක් මේක ලංකාවේ වුණා. ඊට පස්සේ කිව්වා අපේ පිරිසේ කඩු දිලිසෙනවා දැන් ගහපල්ලා කියලා. ඒතර තීරණාත්මක විසඳුමක් නැතිම වෙලාවේ දුටුගැමුණු රජුරෝ ගත්ත විකල්පය මොකද්ද? මොකද්ද ගත්තේ? සත්‍යක්‍රියාව.
සත්‍යක්‍රියාව ගත්තේ. 12 අවුරුදු විශාලා මානුවර ප්‍රශ්නයේදී භාග්‍යවතුන් වහන්සේ විසඳුම් දුන්නේ මොකෙන්ද? සත්‍යක්‍රියාවෙන්. බුදු ගුණෙන්, ධර්ම ගුණෙන්, සංඝයා ගුණෙන් සත්‍යක්‍රියා කළා. ඊට පස්සේ ලංකාවේ කවුද දේවානම්පියතිස්ස රජුගේ ධාතුන් වහන්සේලා දැකලා නැහැ. ඔන්න ධාතුන් වහන්සේ නමක් වැඩැම්මා. ඒතර ධාතුන් වහන්සේ නමක් කියන්නේ මොකක්ද කියලා රජුරෝ දන්නේ නැහැ. රජුරවන්න මේක චෙක් කරන්න හිතනවා. හිතලා වඩම්මපු ධාතුන් වහන්සේ දිහා බලලා හිතුවා මේ ධාතුන් වහන්සේ ඒකාන්තයෙන් අපේ බුදුරජාණන් වහන්සේගෙන මේ ඇතාගේ පිටේ පිහිටාවා කියලා. ඒ ධාතුන් වහන්සේ මේ මොහොතේම ආකාශයට පැන නැගිලා රැස් විහිදුවා ඇත්කඳේ පිහිටියා. දළදා වහන්සේ ලංකාවට වැඩැම්මුවාට පස්සේ ලංකාවේ හිටපු රජුරු මහිත කිසිරි මෙවන් රජුරුවන්ට දන්ත ධාතුන් වහන්සේ ටිකක් කහ පාටයි. නමුත් සූත්‍රවල තියෙනවා සුසුක්ක දහටෝ සුදුම සුදුයි. දැන් මේ ධාතුන් වහන්සේ ටිකක් ඇද්දල පාටයි ටිකක් කහ පාටයි. රජුරුවන්ට හිතුණා මේ පොඩ්ඩක් ඩුප්ලිකේට්ද දන්නේ නැහැ කියලා. එහෙම හිතනකොටම ඒ දළදා වහන්සේ ආකාශයට පැන නැග්ගා. පැන නැගලා සුදු රැස් විහිදුවා අහසේ තියපා. ඊට පස්සේ දන ගැහුවා. දන ගහලා පිරිසිදු පැන් ටිකක් ඊට පස්සේ මොකද කළේ? දළදා වහන්සේට දැන් අහසේ විහිදුවා ඉනකොට මල් ඉස්සා. එතන තිබ්බ රත්තරම් පාට සලුව මතට වැඩියා. මේ පිච්චමල් අහුරක් දැම්ම දළදා වහන්සේ වැහෙන්න. පිච්චමල් මතින් මතුවෙනවා. ඒ වගේ පිච්චමල් අහුරු 500ක් දැම්මා. රත්තරන් සලු 500කින් වැහුවා. වහන්න දළදා වහන්සේ උඩට එනවා. නුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න ධාතුන් වහන්සේ. ඊට පස්සේ වදාලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ නොදැන නොසිතා කළ මාගේ වරදට මට සමාව ලැබෙනවා නම් මේ උතුම් ධාතුන් වහන්සේ පැන් තලියට වඩින්න කියලා. ඒතකොට එතන තිබ්බ පැන් පාත්‍රයට ආකාශයෙන් වැඩලා හංසෙක් වගේ වතුරේ මෙහෙම දක්ෂිනා වර්තව කැරකී වැඩ හිටියා. සත්‍යක්‍රියාව. දුටුගැමුණු රජුගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අතට අරගෙන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් නම් 5000ක් කල් සත්වයන් ලංකාවේ බුදු සසුන තියෙනතුරු ස්වර්ණමාලී සෑයෙන් පිහිට ලැබෙනවා නම් ඒක සත්‍යයක් නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු විදිහ යම්සේද ඒ විදිහට ධාතුන් වහන්සේලා පිහිටාවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ මොහොතේම ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුරේ සැකිල්ල හැදුනා. හැදිලා ඉරිදියෙන් මස් පහළ වෙලා ඉරිදියෙන් සම පහළ වෙලා ඉරිදියෙන් සිවුරු පිරීලා ජීවමාන බුදු කෙනෙක් පහළ වුණා. ඉරිදී. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් පහළ වෙච්ච බටහිරට මූණලා නැගෙනහිරට පිටුපා උතුරට හිසලා බටහිරට දකුණට සිරිපායෝමා මෙහි සැතපුණා කුසිනාරාවේ වැඩ හිටපු විදිහටම ඉරිදියෙන්. ඒ නිසා තමයි රුවන්වැලි මහා සෑය තුන් ලෝකෙම අසදෘස මහා සෑය වෙන්නේ. ඉරිදියෙන් මැවිච්ච බුදු සිරුර ස්වර්ණමාලී සෑය ඇතුලේ වැඩ ඉන්නවා බුදු ධාතු පරිනිර්වාණය වෙනකල්. ඒතර රජුරෝ සත්‍යක්‍රියා කළේ බුදු සසුන තියෙනතුරු මහා සෑයෙන් පිහිට ලැබෙනවා නම් කෝ මහා සෑය පිහිට සොයාගෙන යනවා. පුදුම දේ කියන්නේ එහෙන් මෙහෙන් මිනිස්යාට අනතුරු වෙනකොට මහා සෑය හිස්සලා ගියානි. මළුව හිස්සුණානේ. කෝ සත්‍යක්‍රියාව. කෝ සත්‍යක්‍රියාව. ඒ වාගේ ලංකාවේ තවත් පරාක්‍රම බහුව රජුරු දළදා වහන්සේ මේ දළදා මාවතට පෙරහැර මාවතට වඩම්මනකොට මහා වැසි ඇද හැලුණා. ඇද හැලෙනකොට රජුරෝ අධිෂ්ඨාන කළා ශාස්ත්‍රුන් වහන්සේට කරන උපහාරය
මගේ හිතේ තියෙන ශ්‍රද්ධාව සත්‍යයක් නම් මේ උපහාරයට වර්ෂාවෙන් බාධාවක් සිදු නොවේවා කියලා දළදා වංශයේ රැගත් රතේ දැම්ම මාවතට. මෙහෙම අහසින් වතුර වැටිලා මෙහෙම දෙපැත්තෙන් වැටෙනවා පාර මැදට වැටෙන්නේ නැතුව. ඒ සත්‍යක්‍රියා කරපු රජුරෝ දැන් ඉන්නේ නිම්මාන රතියේ පරාක්‍රම බාහු රජුරෝ. භාතිය රජුරෝ මගේ ශ්‍රද්ධාව සත්‍යයන් නම් ස්වර්ණමාලි සෑය ඇතුළ මට බලන්න ඕන කියලා අදිෂ්ඨාන අවංකව. ඒ රජුරෝ ස්වර්ණමාලි සෑය ඇතුළ බැලුවා. ඒ භාතිය රජුරෝ දැන් ඉන්නේ නිම්මාන රතියේ. සත්පුරුෂයෝ මහි මේ සත්‍යක්‍රියාව නම් කළා තියෙන්නේ. දුටුගැමුණු රජුරෝ තුසිතේ. සද්ධාතිස්ස රජුරෝ තුසිතේ. ඒ නිසා මතක තියාගන්න මේ සත්‍යක්‍රියාව කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. සත්‍යක්‍රියාව කියන එක ප්‍රශ්නයකදී මම ඒකයි අර නිතර කියන්නේ මට ළමයෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතු මේ මට කිව්වා ස්වාමීනි මේ මම මෙච්චර කාලයකට මේ හිතට එන කෙලෙස් හිතෙන් පාලනය කර කර ඉන්නවා ඊළඟට මේ මම තාම ගෑන් ළමෙක් කියලා උනේ නැහැ මම ඒවා කළේ නැත්තේ දෙමව්පිය බොහොම අමාරුවෙන් අපිට උගන්වන්නේ ඊළඟට සුදුසු කාලේ දෙමව්පියන් අපිට ඒ කටයුතු කරලා දෙයි කියලා මේ හොඳ නාඹර තරුණ වියේ හැඩ වැඩ තියෙන හොඳට ඉගෙන ගන්න දක්ෂ ළමයි. මම කිව්වා උඹ බේරිලා හිටපන්. කොහොමද බේරිලා ඉන්නේ? විවාහ වෙනකල් ওই ප්‍රතිපත්තියෙම හිටපන්. කාටින්වත් කියන්නේ නැතුව. ඊට පස්සේ විවාහ වෙනවා. විවාහ ජීවිතෙත් දුක්ඛම් කටළු වෙනවා. කරදර එනවා. අපි කියමු සමහරවිට දරුවන් නැති ප්‍රශ්නයක් මොකක් හරි කර්ම බලවේගයක් ඇවිල්ලා ආවා. එතකොට ඒ වෙලාවේ ඔබට සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. දෙමව්පියෝ මං ගැන අනුකම්පාවෙන් මාහට විවාහයක් කරලා දෙන තාක්කල් මං ඒ සම්බන්ධයෙන් මගේ හිත නොමග ගියේ නෑ. ඒක සත්‍යයක් කියලා. එතකොට මේ මුළු ලංකාවෙම දැල් වෙන පහන් අතරින් උඹගේ පහන විතරක් මැණිකක් වාගේ දෙව්ලොවට පේනවා. කොමක් නිසාද? සත්‍යය නිසා. බේරිලා හිටියොත් මංකව බලන්න මේ නොමග ගිය තරුණ පිරිස අතර නුඹ බේරිලා ඉන්නවා. ඒ වගේ නොමග ගිය තරුණියන් අතරේ තව කොහේ හරි කෙල්ලෙක් බේරිලා ඉන්නවා. ඒතර ඒ කෙල්ල බේරුනේ පින්බලයට. ඒ කෙල්ලගේ පින්බලයට පින්වන්ත කොල්ලෙක් හම් වෙනවමයි. ඒකයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා සත්‍යයක් යම්කිසි ගුණයක් තමන්ගේ ජීවිතේ පිහිටව ගන්න ඕන. මේ ලංකාව කියන්නේ සුළුපටු තැනක් නෙවෙයි. මේ ලංකාව සුළුපටු තැනක් නොවේ කියන්නේ තේරුම් ගන්න එක කාරණාවක් කියන්න. මේ ලංකාවම එක්සේසත් කරපු රජුරෝ දුටුගැමුණු රජුරෝනේ. ඒ දුටුගැමුණු රජුරෝ අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රම ශ්‍රාවකයා. අපේ සාරිපුත්තයන් වහන්සේ වගේ. සද්ධාතිස්ස රජුරෝ 이르දියෙන් අග්‍ර ශ්‍රාවකයා. මොගලන් මහරහතන් වහන්සේ වගේ. සාලි කුමාරයා ගිහි කාලේ පුත්‍රයා වෙනවා. අපේ රාහුලයන් වහන්සේ වගේ. කාවන්තිස්ස රජුරෝ තාත්තා වෙනවා. අපේ සුද්ධෝදන රජුරෝ වගේ. විහාර මහදේවිය අම්මා වෙනවා. අපේ මහාමායා දේවිය වගේ. අනාගතයේ බුද්ධ ශාසනයේ මහා චරිත ටික ලංකාවේ ඉපදුනානේ. ඉපදිලා මේක බේරගත්තේ එක එකාට ඕන විදිහට සෙල්ලම් දාන්න නෙවෙයි. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ආවර්ජනය කළා ලක්වැසියන්ට සිත් පතන්න ඕන. ලක්වැසියන්ට සිත් පතන්න ඕන. ඒක සත්‍යයක්. ඊළඟට ඒ නිසා ඒවා හොඳට කල්පනා කරන්න. ඉස්සර වෙච්ච දේවල් කියන්න. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ওই සත්‍ය බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන සංසාරේ බෝධිසත්වයන්ට එක එක කරදර ආවා. එක එක කංකටළු ඇවිල්ලා තමන්ගේ ජීවිතෙන් ඔය කරදර සිද්ධ වුණා.
හැබැයි මොන ජීවිතේ නොමග ගියත් මහ බෝධිසත්වයන්ගේ සංසාරේ බෝධිසත්වයෝ සංසාරේ කඩපු නැති සිල්පදයක් තියෙනවා. ඒ මොකද්ද? ඔව් බොරු කීම කය බොරු නොකීම. සත්‍ය කියන එක කඩපු නැති සිල්පදයක්. උන්වහන්සේ සංසාරේ සත්‍ය සිහි කර කර ලෝකෙට සිත්පත පතා පාරමිතාවක් පිරුවා. ඒ කියන්නේ සත්‍යයක් Taman තුලින් ආවර්ජනය කරලා ලෝකෙට සිත්පතනවනේ ඒක පාරමිතාවක්. ඒක නිවනට උපකාරයි. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කරපු දේවල් කිහිපයක් කියන්නම්. ඒ තමයි පූරෙන්තම් බෝධි සම්භාරේ නිබ්බන්තං වට්ඨක ජාතයන්. ඔන්න බෝධිසත්වකාරයේ පිරුම් පුරණ කාලේ වටුකුරුල්ලෙක් වෙලා ඉපදුණා. යස්ස තේජේන දහවග්ගී මහා සත්තං විවජ්ජයි. තියෙනවා හැම තැනම එක වනයක් තියෙන ඒ වනේ ගිනි ගන්නවා. අවුරුද්දකට වතාවක් වගේ අනිවාර්යෙන් ගිනි ගන්නවා. ඒ වනේ කුරුළු කූඩුවක තමයි හිටියේ. එතකොට කුරුළු කූඩුවක ඉද්දින් දැන් ගිනි ගන්නවා මුළු වනේම. ඊට පස්සේ ඒ වනේම ගිනි ගද්දී අම්මයි තාත්තයි කුරුල්ලෝ දැන් ගිනි ගන්නකොට කුරුල්ලෝ ගිල්ලා ගියා. සත්තු එහෙම ගියා. අර කුරුළු පැටිය කුරුළු කූඩුවේ තනු වුණා. වටු කුරුල්ලා තනි වුණා කූඩුවේ. මේ මහා ගිනි ජාලාව දැන් වතෙන් පැතිරිගෙන එනවා. ඊට පස්සේ අර කුරුල්ලට එකපාරම කල්පනාවක් ආවා. අත්ති ලෝකේ සීල ගුණෝ සච්ඡං සෝචේ අනුද්ධයා. මේ ලෝකේ තියෙනවා සීලී කියලා එකක්. ඒ ලෝකේ තියෙනවා කීකරුකම කියලා එකක්. ලෝකේ තියෙනවා දයාව කියලා එකක්. මේවා තමයි ලෝකේ තියෙන ගුණධර්ම. තේන සච්චේන කාහාමි. ඕවා තමයි ලෝකේ සත්‍ය වශයෙන් ගුණධර්ම තියෙනවා. සත්‍ය කිරිය මනුත්තරං. සත්‍යක්‍රියා කිරීම මේ ලෝකේ ධර්ම අතර අග්‍රයි. ආවජ්ජිත්වා ධම්ම බලං. සත්‍යක්‍රියාව කරනවා කියන එක ලෝකේ ධර්ම බලයක්. සරිත්වා පුබ්බකේ ජිනේ කලින් බුදුවරුන්ගේ ශාසනවල කරපු දෙයක් සත්‍යක්‍රියාව. සත්‍ය බල මවස්සාය සත්‍ය කිරිය මකාහසින්. ඒ නිසා සත්‍යක්‍රියා කළා මේ වටුකුරුල්ලා. මොකද්ද සත්‍යක්‍රියාව? දැන් මේ කුරුළු කූඩුවේ ඉන්න කුරුල්ලට මොකද්ද තියෙන සත්‍යය දැන්? දැන් බලමු එයා කිව්වේ මොකද්ද කියලා. සම්තිපක්ඛා අපතනා. ඊළඟ මට මේ තටු දෙකක් තියෙනවා. හැබැයි ඒකෙන් ඉගිලෙන්න බෑ. බොරුවක්ද ඇත්තක්ද? බොරුවක්ද ඇත්තක්ද? ඇත්තක්. සම්තිපාදා අවංචනා. කකුල් දෙකක් තියෙනවා. ඇවිද ගන්න බෑ මට. ඒක ඇත්තක්ද බොරුවක්ද? මාතා පිතාච නික්කන්තා. අම්මයි තාත්තයි මාව දාලා ගියා. ඇත්තක්ද බොරුවක්ද? ජාත වේද පටික්කම ගින්න නවතිවා. ඊට පස්සේ සහසච්චේ කතේ මහියන් බුදුරජාණන් දේශනා කරන ඔය සත්‍යය මම ඒ දවසේ සිහි කරනකොට මහා පජ්ජලිතෝ සිකී අර ගින්දර එහෙම නිමිල ගියා. වජ්ජේසි සෝලස කරීසානේ සොලොස් කිරියක ඉද මේ ගින්නෙන් පිච්චෙන්නේ නැතුව ගියා. උදකං පත්වා යථාසිකි වතුර වලින් නිම්ම වගේ. ඊට පස්සේ සච්චේන මේ සමෝනත්ති ඒසා මේ සත්‍ය පාරමී. සත්‍යයට සමාන දෙයක් නම් ලෝකේ නෑ. ඕක සත්‍ය පාරමිතාවක් යෝ. ඔබ කියන්නේ අදටත් ඉන්දියාවේ මේ භූමියේ ගින්දර අවුලන්න බෑ. අදටත් ගින්දර අවුලන්න බෑ. අර වටුකුරුල්ලෙක් කරපු සත්‍යක්‍රියාව. එතකොට ඔය වගේ තව එකක් තියෙනවා. ඉස්සර මේ මච්ච රාජ්‍ය ජාතකේ මාළුව පොකුණක වතුර හිඳිලා ගිහිල්ලා ඒ පොකුණේ වතුර සම්පූර්ණයෙන්ම හිඳුණා. හිඳිනකොට ඒකේ හිටපු මාළුව එක එක සත්තු ඇවිල්ලා කනවා. කපුටෝ තමයි දැන් මේක රජ දහන කරගෙන ඉන්නේ.
තමන්ගේ ගුදුර කරගෙන ඉන්නේ. මේ මාළුවෝ අතර හිටිය බෝධිසත්වයෝ. ඒතකොට බෝධිසත්වයෝ මේ අතර ඉඳලා බෝධිසත්වයෝ කල්පනා කළා මේ ඥාතීන්ට පුදුම විදිහට දුක් එන්නේ. ඒ නිසා මං කොහොමද මේ ඥාතීන් බේරගන්නේ කියලා කල්පනා කළා. කල්පනා කරනකොට මේ මාළුවාගේ හිතට ආවේ සත්‍ය. සත්‍ය අදිෂ්ඨාන කරන්න ඕන කියලා. එහෙම ඇවිල්ලා මේ ධර්ම බලය අදිෂ්ඨාන කළා ලෝකයේ ස්ථීර වශයෙන් පවතින සත්‍ය බලය අදිෂ්ඨාන කළා. කොහොමද අදිෂ්ඨාන කළේ? යතෝ සරාමි අත්තානං මං ගැන සිහි කරනවා. යතෝ පත්තෝස්මි විඤ්ඤුතං මං ගැන මට තේරෙන විදිහට නාබිජානාමි සංචිච්ච ඒක පානම් පිහින්සිතං මං දැන නම් එකම ප්‍රාණියෙකුටවත් හිංසා කළා නැහැ. අර සාමාන්‍ය මාළුවා පුංචි සතා භක්ෂණය කරමින් වාසය කරනවානේ. මේ මාළුවා උපන්දා ඉඳලා තවත් මාළුවෙක් භක්ෂණය කළා නැහැ. ප්‍රාණියෙක් භක්ෂණය කළා නැහැ. ඒක සිහි කළා. සිහි කළා ඒ තේන සච්ච වජ්ජේන ඒ සත්‍යානුභවයෙන් පජ්ජුන්නෝ අභිවස්සතු වලාහක දිව්‍යනී වැහපං. අභිත්තනේ පජ්ජුන්න නිදින් කාකස්සනාසය කාක්කන්ගේ නිධානය වුණ මේ මාළු වල වහලා දාපන්. කාකන් සෝකාය රන්දේහි කපුටන්ට මාළුවෝ නැතිවීම නැමැති ඇඳීම දීපං. මච්චේ සෝකා පමෝචය මාළුවෝ සෝකෙන් නිදහස් කරවපන්. සහකතෝ සච්චරේ පජ්ජුන්නෝ අභිගච්චේ විදුලි කොටකොටා වහින්න ගත්තා. සම්පූර්ණයෙන් පොකුණ වැහිලා ගියා. මේක තමයි සත්‍යය. අදට වුණත් ඔන්න ඔය කාරණාව සිහි කරලා අදිෂ්ඨාන කරනට වහිනවා. ඒකට නෙවෙයි පිරිත කියන්නේ. හැබැයි සත්‍ය හරියට තියෙන්න ඕන. අවංකවම තියෙන්න ඕන. සත්‍ය කියන එක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඇයි ඒ හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් කියන්නේ? මෙන්න මෙහෙම එකක්. ඔන්න මේක ඉස්සර වෙච්ච දෙයක්. තවම මම මේ කියන්නේ සත්‍යක්‍රියාවක් කරන්නේ කොහොමද කියලා. මොකද අපේ ජීවිතවල ප්‍රශ්න සමහර ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න විදිහක් නැහැ. ඒ වෙලාවට අවසාන විසඳුම විදිහට හරි අපිට සත්‍යක්‍රියාව. ඔන්න අම්මයි තාත්තයි පුතත් එක්ක ඇවිදින කෙලිසෙල්ලම් කරන කොල්ලත් එක්ක තාපසින් වහන්සේ බලන්න ගියා. කන්න දීපායන කියන තාපසින් වහන්සේ බලන්න තමයි ගියේ. මේ බෝධිසත්ව කාලේ. ඊට පස්සේ එහෙම යනකොට තාපසින් වහන්සේට වැඳලා අම්මයි තාත්තයි කතා කරන අතරේ පොඩි කොල්ලා ඔය පළතුරු ගෙඩියක් අරන් කරකවා මෙහි මෙහි දම ඉදින් ළඟ තිබ්බ තුඹහකට අර ගෙඩිය ගියා. පොඩි එකා ඒක ගන්න අත දැම්මා. දානකොට විසගෝර සර්පයා දෂ්ට කළා. විසගෝර සර්පයා දෂ්ට කළා. කටින් පෙන දාගෙන නිල් වෙලා වැටුණා. ඊට පස්සේ අම්මායි තාත්තයි කෑ ගහගෙන ගිහලා දරුවා වඩාගෙන කිව්වා තාපසින් වහන්සේ තාපසයෝ වනාහි විස බස්වන මන්තර හරි ඖෂධ හරි දන්නවා. මගේ පුතා ජීවත් කරවන්න කිව්වා. කිව්වා අනේ මම දන්න ඖෂධයක් නැහැ. මේ වෙලාවේ නම් තියෙන එකම පිහිට සත්‍යක්‍රියාව. ඒ නිසා මම සත්‍යක්‍රියාවක් කරන්නම් කිව්වා. දරුවාගේ ඔළුවට අත තියලා සත්‍යක්‍රියා කළා අර තාපසින් වහන්සේ. කොහොමද සත්‍යක්‍රියා කළේ? ඒකාන්තයෙන්ම මම මේ දැන් 50 වසරක් වෙනවා මහානකමට ඇවිල්ලා. අවුරුදු 50යි ගෙදර අතෑරලා තපස් රකින්න ඇවිල්ලා. දවස් 7යි මං කැමැත්තෙන් හිටියේ. දවස් 5යි. දවස් 5යි කැමැත්තෙන් බමසර රැක්කේ. දැන් අවුරුදු 50යි පුදුම පීඩාවක් හිතේ තියෙන්නේ. මහානකම එපා වෙලා තියෙන්නේ. තිත්ත වෙලා තියෙන්නේ. සත්‍යයි. හැබැයි කිසි කෙනෙකුට කියලා නෑ මම. මූණෙන් පෙන්නලා නෑ කාටවත්. තේරුණාද? අවුරුදු 50ක් ඒ සත්‍යානුභවයෙන් විස බසීවා කිව්වා. ඇසරියනේ ළමයා. අම්මා කියලා කතා කළා. හැබැයි අතපය හොල්ලා ගන්න බෑ.
කිව්වා මට පුළුවන් දේ මං කළා කිව්වා. මේ අවුරුදු 50ටම සමාධි මාත්‍රයක් ඇති වෙලා නැහැ. අද කාලේ කාගේ හරි මහානකම එපා වෙලා කිව්වොත් එහෙම ඉතින් උපාසකම්ම යනවා ඒ පීඩාව දුරු කරන්න. ඊට පස්සේ ඒ දෙන්නම එක ගෙදරක තමයි නතර වෙන්නේ. ඔබ වහන්සේට මේ එහෙම චිත්ත පීඩයිද? අනේ එහෙම හිතන්න එපා මම පුළුවන් වෙලාවට කතා කරන්න. හිත හදන්නම් මං කියලා විටින් විට කතා කරලා. හරි පීඩාවක් තිබොත් මට මැසේජ් එකක් දාන්න. මම මැසේජ් එකක් දාන්න. හොඳට නැංගලා යනවා ඊට පස්සේ. අවුරුදු 50යි මහානකම. දවස් 5යි සතුටින් ඉඳලා තියෙන්නේ. අවුරුදු 50ම පීඩාවෙන් හිටියේ. කිව්වේ නෑ කාටවත්. කිසි කෙනෙකුට දැනෙන්න දුන්නේ සත්‍යයි කිව්වා. විස බැස්සනේ. දැන් ඔයාලගෙත් ඕව ඇති. චිත්ත පීඩාව. ප්‍රශ්නේ තියෙන්නේ දැන් කියලා. දැන් මේක සත්‍යක්‍රියාවක් විදිහට ආවර්ජනය කරගන්න බෑ. ඒකයි දැන් තියෙන්නේ. ඊළඟ බලමු. දැන් මේ තාත්තට කිව්වා. තාත්තට කිව්වා දැන් ඊටු ටික ඔයා කරන්න කිව්වා. තාත්තා කිව්වා මම දැන් අවුරුදු ගාණක් ගෙදර දන් දෙනවා කිව්වා. ඔය දන් දෙන එකෙකුට මං කැමති නෑ කිව්වා. මට පෙන්වන්න බෑ කිව්වා. මේ දානි ගන්ට එන තාපසින් හන්සේලා. හැබැයි එක දවසක්වත් මූණේ ඉරියව්වකින් කතාවකින් වචනයකින් අකමැත්තෙන් මං දම් බෙදන්නේ කියලා මං ඒත්තු ගන්නට දීලා නෑ කිව්වා. සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් විස බසීවා කිව්වා. කොල්ල නැගිට්ටනේ. දැන් ඇවිද ගන්න බෑ. දැන් කිව්වා දැන් ඔයාලගෙත් ඇතිවා. අකමැත්තෙන් දම් බෙදෙනේවා. වදෙන් පොරෙන් දම් බෙදෙනේවා. කියනවාට දානවලට යන්නේවා. ප්‍රශ්නේ එන ගමන් කියනවා. කාට හරි කියනවා මේ බැරි නිසා ගියා මිසක්කා. මම තරහ කරගෙන බෑනේ. කියලා කාට හරි කියනවා. කියපු නිසා සත්‍යක්‍රියා කරන්න බෑ. සත්‍ය ඒකෙන් තේරෙනවා සත්‍යක්‍රියාව කර කියන්නේ සැඟවිච්ච මොනවා හරි සත්‍යයක්. ඊට පස්සේ අම්මට කියනවා මේ දරුවා ඇවිද්දවන්න. අම්මා කියනවා මේ මගේ මිනිස්සයා ළඟ ඉද්දි මට මේක කියන්න බෑ. තාපසින්වන්ස කිව්වා ඔය විකාර කතා කර කර ඉන්න එපා මේ කොල්ල බේරගනින්. මිනිස්සයා ළඟ ඉන්න කතා කියන්නේ නැතුව මොනවා හරි දෙයක් සත්‍යක්‍රියාවක් කරලා කොල්ල බේරගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ස්වාමීනි සත්‍යක්‍රියා කරන්න. මේ මගේ ළමයාට දෂ්ට කළානේ සර්පයා. ඒ සර්පයා මට පිළිකුල්නේ. මේ සර්ප විස මට පිළිකුල්නේ කොයි වෙලාවේද මේ සර්ප විස අයින් කරන්න කියලානේ මං ඉන්නේ. ඒ වගේමයි මගේ මිනිස්සයා. සර්ප විසක් අයින් කරන්න යම්සේ කෙනෙක් කැමැත්තෙන් ඉන්නවද? මේ මිනිහගෙන් වෙන් වෙන්නේ කවද්ද කියලා බැඳපු දා ඉඳලා මං හිතන්නේ කිව්වා. දැන් මේ අවුරුදු 10ක විතර කොල්ලෙකුත් තියෙනවා. අද වෙන්න ඉරියව්වකින් වචනයකින් ඇහි බැල්මකින් මිනිසයා අප්‍රියයි කියලා මං කිසි කෙනෙකුට කියලා නැහැ, පෙන්නලා නැහැ. සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් දරුවා සුවපත් වේවා කිව්වා. මේ අද අපේ රටේ ඉන්න ගෑනු ටික කටවහගෙන හිටියානම් මේ යුද්ධේ අනිත් පැත්ත හරවන්න තිබ්බ සත්‍යක්‍රියා කරලා. ගෙවල් ප්‍රශ්න කියන්නේ නැතුව හිටියානම් මේ අද ගෙදර ප්‍රශ්නයක් වෙනකොට හිට ගමම දන්නවා. හැම තැනටම කියනවා. හැම තැනටම කියනවා. මිනිස්යාගේ වැරදි හැම තැනම කියනවා. මේක පුදුම දෙයක්. සත්‍යක්‍රියාව කියන එක.
ඊට පස්සේ ළමයා මේ ඇවිදින්න ගත්තා. hina වුණා. ඊට පස්සේ අර අය කිව්වා තාපසින් වහන්සේ ඔබ වහන්සේ මේ දැන් අර ළමයා සුවිච්ච ගමතක වුණා. තාපසින් වහන්සේ ඔබ වහන්සේට අපි හරියට වඳිනවනේ. ඔබ වහන්සේ පීඩාවෙන් ඉන්නවා කියන්නේ. කිව්වා හරි මගේ වැරද්දක් කිව්වා. මේ ළමයා බේරගන්න ඕන නිසා කියුණා මිසක් මගෙන් විච්ච වැරද්දක්. මං අද ඉඳලා කැමැත්තෙන් බඹසර හැසිරෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා ඇයි ඔබ අකමැත්තෙන් දන් දෙන්නේ? ඊට පස්සේ කිව්වා මම මේ තාපසින් වහන්සේලාට කැමති නෑ. ඒත් අපේ පවුලේ ඔක්කොම පිළිවෙලට දන් දීගෙන ආවා. පිළිවෙලට දන් දීගෙන ආපු නිසා මගෙන් ඒ දන් වැට කැඩෙන්න එපා කියලා මං දන් දෙන්නේ. තාපසින් වහන්සේ දානේ ආනිසංස කියලා දීලා හිත පිහිටෙව්වා දන් දෙන්න කියලා. ඊට පස්සේ අර මේ බිරිඳගෙන් ඇහුවා මොකද මේ අප්පිරියා? ඊට පස්සේ කිව්වා මේ මිනිහා නම් මට පෙන්වන්න බෑ. හැබැයි මම මේ මිනිස්සයා දාලා ගියේ නැත්තේ අපේ හත්මුතු පරම්පරාවේවත් ගෑනු කෙනෙක් මිනිහා දාලා ගෙදර ඇවිල්ලා නැහැ. අනේ ඕක මගෙන් නම් වෙන්න එපා කියලා ඉවසගෙන ඉන්නවා කිව්වා. ඕක තමයි කියන්නේ. ගෙවල් වල ප්‍රශ්න එනකොට විශේෂයෙන් දරුවෝ විදිහට දුවලා ඉන්නවා නම් ඩිවෝස් පැත්තට අත ගහන්න එපා. ඒක පරම්පරාවට යනවා. ඊට පස්සේ කෙල්ලත් ජීවිතේ ප්‍රශ්න එනවා. අද කාලේ කිරියෙන් පැණියෙන් ඉතිරිලා මේ සතුටෙන් ඉන්න පෞල් ජීවිත මේ හොයාගන්න ඒ වල්ගතරු වගේ. කලාතුරකින් පවුලක් ආදරෙන් සෙනෙහසින් ඉන්න. අනිත් හැම එකකම කුලමල. මොන නස්පැත්තියක්ද දන්නේ. සමහර ගෙවල් තියෙනවා. ගෙවල් දොර සමහර කෙල්ල හොරෙන් පැනලා ඉන්නේ. අම්මලා තාත්තලා අතෑරලා අර කොල්ල හොඳයි කියලා ඉන්නේ. කවදාවත් බැඳපු මිනිසයා අනේ ඔයා උයපු කෑම අද රහයි කියලා නේ. මිනිසයාගෙන් කෑම රහයි කියන වචනෙවත් අහපු නැති ස්ත්‍රීන් මේ ලෝකේ ඉන්නවා. පව්. කිරි පොවල දරුවෝ හදලා දරුවන්ගෙන් අනේ අම්මේ අද කෑම රහයි කියන වචනෙවත් අහලා නැති අම්මලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ දුක්ඛං කටළු තියෙනවා කෙලවරක් නැහැ. ඉවසලා අද ඉඳලා යමක් ඉවසුවොත් එය සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන්. අඟුලිමාලයන්ට වගේ. අඟුලිමාලයන් යම් දවසක ආර්ය ජාති ඉපදුනාද එදා ඉඳලා ප්‍රාණඝාතය කළේ නැහැ. ඒ සත්‍යක්‍රියාව කල්පයක් පවතිනවා. කල්පයක්. ඔබ අද මේ ධර්ම දේශනාව අහලා යම් සත්‍යයක පිහිටුවොත් යම් දවසක සත්‍යක්‍රියාව ගැන ඇහුවද එදා සිට මා මේ ගුණෙහි මේ විදිහට පුරුදු කරනවා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. එදා සිට යම් දවසක මා සත්‍යක්‍රියාවක් ගැන ඇහුවද කියලා. මට නම් පුදුමේ මේ ඒ ස්ත්‍රිය ඒ අප්පිරිය බව නොකිය හිටපු එක. ඒක නම් පුදුමයි. පස්සේ බලනකොට පුදුමේ කියන්නේ ඒ ස්ත්‍රිය විසාකා. කලින් ජීවිතේ. අර මිනිස්සයා පුදුමේ කියන්නේ අපේ ආනන්ද හාමුදුරුවෝ. අර ඇපේට ගත්ත සර්පය දෂ්ට කරපු දරුවා රාහුලයා. මහානකම එපා වෙච්ච කෙනා මේ තුන් ලෝකෙටම පාරිශුද්ධ මහානකම දුන්න ශාස්ත්‍රඥ වහන්සේ. පුදුමයි. අපිට සමහර ජීවිතවල අපේ හිත කාමෙන් වෙලිලා කාම රාගෙන් දැවි රාගෙන් පිච්චි මේ හිත තියෙන්න පුළුවන්. ඒත් බඹසරකට ආස කරනවා නම් ඒ කාම හිත ඉන්ද්‍රිය සංවරයෙන් පාලනය කරනවා නම් යම් දවසක් එයි. සංසාරේ කවදා හරි ජීවිතයක් එයි. රාග හිත පහළ වෙන්නේවත් නැති. මේ සංසාරේ එහෙම එකක්. තරහයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පුපුර ඉන්න ජීවිත
නෙක්ඛම්මයක් ගැන හිතුවොත්, මෛත්‍රියක් ගැන හිතුවොත්, තරහට ලකුණු නොදී හිටියොත් ජීවිතයක් එයි ඔබටත් තරහසිතක් පහළ වෙන්නේවත් නැති. සංසාරේ එහෙම වෙලා තියෙනවනේ. ඔය එක පැත්තක්. තව තියෙනවා සත්‍යක්‍රියා. මේ ජාතක කතා ගත්තොත් එහෙම පුදුම විදිහට සත්‍යක්‍රියා. ඒක දැන් හිතන්නකෝ සාම කුමාරයා. සාම කුමාරයාට ඊතල වැදුන වෙලාවේ අම්මා කියන්නේ ඒකාන්තයෙන්ම මගේ සාම කුමාරයා බ්‍රහ්මචාරී. බඹසර රකින්නවා. සත්‍යයි මේ දරුවාට විස ශරීරගත වෙන්න එපා කියලා. අත තියෙනකොට ළමයා අනිත් පැත්ත හැරුණානේ. බඹසර අදිෂ්ඨාන කරලා. ඊට පස්සේ අම්මයි තාත්තයි මගේ සාම කුමාරයාට යම් මෛත්‍රියක් තියනවාද? ඊතලින් විදපු රජුරෝ ගැනත් මෛත්‍රිය ඒ විදිහටයි. සත්‍යයි කියලා සාම කුමාරයාගේ ශරීරයේ විස බැස්සුවානේ. ඔය යහපත් පැත්ත. ඉතින් ඒ නිසා සත්‍යක්‍රියාවට ගුණ ධර්මයක් ඇති කරගන්න. අනිත් අයට කියන්න එපා. මේක ඇතුලේ මැණිකක් වගේ තියාගන්න ඕන සත්‍යක්‍රියාව. මොකක් හරි ගුණයක් තියෙන්න ඕන කාටවත් නොකියපු. හොඳට බලන්න තමන්ගේ ජීවිතේ කාටවත් නොකියපු ගුණයක් තියෙනවද කියලා. හොඳට කල්පනා කරන්න. මිනිසුන්ගේ ජීවිතවල කාටවත් නොකියපු නරක දේවල් තියෙනවා. කාටවත් නොකියපු නරක දේවල් තියෙනවා. ඒත් ලෝකෙට කියලාම තියෙන්නේ තමන්ගේ හොඳ පැත්ත. මේ ලෝකේ වෙනස් කරන ධර්මයක නෙවෙයි. දුර්වලතාවය ප්‍රකට කරලා ගුණේ හංග ගන්නවා. මම කියන මේ ලෝකේ හැරිච්ච පැත්ත සාමාන්‍යයෙන් පින් කැටයකුයි තියලා බිල් පොතකුල් ලියන තැනකුයි පින් කැටයකුයි තිබ්බොත් මිනිස්සු ආධාර දාන්නේ පින් කැටයටද බිල් පොතටද දෙන්නේ. කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ආධාර කරන්නේ බිල් පොතට. ඇයි එතන නම ලියන නිසා. අර පින් කැටයට දැම්මම කවුරුත් දන්නේ නැහනේ. තේරෙනව නේද? පින් කැටේ විතරක් තිබ්බොත් දානවා. වැඩිම මිනිසෙක් වැඩිම ආධාරයක් කරන්නේ පින් කැටේටද? එහෙම නැත්නම් බිල් පොතටද? වැඩිම ආධාරය 1000ක් 5000ක් 10000ක් ලක්ෂයක්. මං හිතන්නේ මේ තුන් ලෝකෙම පින් කැටේට එකපාර රුපියල් ලක්ෂයක් වෙట్లా තියෙනවා කියලා. ඒත් මෙහි අනුරාධපුරේ පැත්තේ එක පින් කැටයකට රුපියල් 20000ක් ලියුම් කවර එක දාලා නමක් ගමක් නැතුව දාලා තිබ්බ කියලා හාමුදුර නමක් කිව්වා. ඔය ඇහුවමයි. එහෙම නැත්තම් පින් කැටේ පිරෙන්නේ උපරිම රුපියල් 100. එහෙම. ඒ කියන්නේ මිනිස්යාගේ තියෙනවා උපක්ලේශයක්. තමන්ගේ දේ ප්‍රකට කරන එක. දැන් දන් දෙන එක දානමය පින. ඒක සංගවා ගන්න එක මම මෙහෙම දුන්නා කියන එක අල්පීච්ච ගුණය. ඒ කියන්නේ නැතුව ඉන්න එක සත්‍ය. ආවර්ජනය කරන එක සත්‍යක්‍රියා. එකම දෙයකින් ඉන්නේ. යම්කිසි සීලයක් පැහැදිලි නේද? අද කාලේ කරපු සත්‍යක්‍රියාවක් කියන්නම් මට මතක හැටියට මේ සිද්ධිය කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ. ඒ තමයි එහි තියෙනවනේ හරියට දවසට 10-15 දෙනෙකුටවත් ගබ්සා කරණේවට අස්සම් කරන්න ඕන දොස්තරලා. බොහෝ අය. එතකොට මෙයා බේරිලා හිටියා මම අකුරකින්වත් ඔයාලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. මේ දොස්තර නෝනා කෙනෙක්. කර්මයට දවසක්. ඒ හරි හිටපු සියලු දොස්තරලා එහෙම ගිහිල්ලා මේ දොස්තර නෝනා විතරක් ඉතුරුණා. දැන් පොලිමට ඉන්නවා කෙල්ලෝ ටික අස්සන ගන්න. ඊට පස්සේ දැන් මෙයා අරහිට යනවා මෙහිට එනවා වෙන වැඩ දා ගන්නවා ප්‍රමාද කරනවා. ඇයි අස්සන් නොකර ඉන්නේ? ඊට පස්සේ දැන් විදිහක්ම නැහැ. ඇයි ඒ රටවල් වල ඒකට ප්‍රශංසා කරන්නේ නැහනේ? ඊට පස්සේ මෙයා සත්‍යක්‍රියාවක් කළා. ඒකාන්තයෙන් මම මේ අකුසලෙන් මම බේරිලා ඉන්නවා. බව සත්‍යයි.
අකුසලෙන් බීරිලා ඉන්න බව සත්‍යයි. මා දැන් අනුතරකටපත් වෙන්න යනවා. මම මෙතෙක් ඒ රැකපු සීලේ ආනුභාවයෙන් මාව බේරේවා කියලා. හිතනකොටම වෙන දොස්තර කෙනෙක් ආවනේ. මෙයාලා අපේ පේෂන්ට්ලා ටිකක් ඔයා යන්න කියලා එයා ගත්තා. සත්‍ය තියෙනවමයි. මේ ලෝකේ සත්‍ය ඒකාන්තයි. ඊළඟට තව සිද්ධියක් තියෙනවා. තරුණ අම්මා කෙනෙක්ගේ මහත්තයා නැති වුණා. පුතායි දුවයි එක් පුතාලා දෙන්නයි දුවෙකු හිටියා. ඒ ඇත්ත එක ඉන්නකොට හදිසියේ පුතෙකුට කරදරයක් වුණා. සතුරු කරදරයක්. ඒ වෙලාවේ අර අම්මා පොලිසියට කතා කරලා ඒ දරුවා බේරගන්න කටයුතු කළා. කොහොම කතා කරනකොට පොලිසියේ ලොකු මහත්තයා ඕනාට වැඩිය දැන් මැසේජ් කෝල් එනවා වැඩි. ඒතර නමුත් මේ ප්‍රශ්නේදී මේ මහත්තයා තරහ කරගෙනත් බෑ. අනිවාර්යයෙන් ප්‍රශ්නේ විසඳන්න යා ඕන. ඊට පස්සේ මේ අම්මා ස්වර්ණමාලී මහසෑයට ගිහිල්ලා මේ සුදු නෙළුම් මල් වට්ටියක් පූජා කරලා මගේ මහත්තයා නැති වෙච්ච දවසේ ඉඳලා අද දක්වාම වෙන මිනිස්සෙක් දිහා මම නරක හිතින් බලලා නැහැ. සත්‍යය. ඒ සත්‍යානුභවයෙන් දුවෙක් ගැන හිතෙන තාත්තා කෙනෙක් වගේ ඒ පොලිසිය මහත්තයාට සිත් පහළ වේවා කියලා අදිෂ්ඨාන කළා. මට කිව්වා ස්වාමීනි මම දැන් මේ පොලිසිය මහත්තයාට වැරද්දක් කිව්වොත් මං අපායයි කිව්වා. එච්චර මේ මිනිස්සයා හොඳයි කිව්වා. තාත්තා කෙනෙක් දුවෙකුට කතා කරනවා කිව්වා එදා ඉඳලා කතා කරන්නේ එදා ඉඳලා කවදාවත් නරක වචනයක අකුරක්වත් නැහැ කිව්වා. සත්‍ය තියෙනවනේ. සත්‍ය තියෙනවනේ. මේක පුදුම දෙයක් නේ. ඒතර මොකක් හරි එකක් අපේ ජීවිතේ සත්‍යයක් සංගවා ගන්න ඇත්තා. සංගවා ගන්න ඇත්තා. ඒ නිසා වර්තමානයේ භයානක ගැටලුවක් මිනිසයන්ට මතු වුණා. ලංකාවේ මිනිස් ජීවිතවලට කඳුල එකතු වුණා. බිය තැති ගැනීම ඇති වෙලා ගියා. නමුත් ඒ නපුරු වලාව තවම පහවුන්නේ. ඒ වලාව මෝරලා ආයෙ කවදා හරි දවසක වහිවි. ආයුධ වර්ෂාවක් විදිහට. ඒ නිසා මේ අඳුරු වලාව දුරු කරන්නට නම් දැන් සත්‍ය උපකාරයි. ආන්න බලන්න බඹසර රැකපු අයට තියෙන වටිනාකම. ඉන්ද්‍රිය සංවරය කරපු අයට තියෙන වටිනාකම. අවංකව දන් දුන්න අයට තියෙන වටිනාකම. දැන් කාරණාවක් පැමිණලා තිබෙනවා. තමන්ගේ ගුණය ආවර්ජනය කරන්න. ඒ නිසා අනාගතේ තුවදුර එන්න පුළුවන්. යම් දවසකද සත්‍යක්‍රියාව ගැන ධර්මයක් ඇහුවේ. එදා ඉඳලා මා මේ ගුණේ පුරුදු කරනවා කියන ධර්මයට අද පැමිණෙන්න. දුෂ්කර දෙයක් කරන්න. කාටවත් නොකිය කරන්න. අම්මා අසනීප වුණා. අම්මගේ කකුලේ කලවේ ලොකු ගෙඩියක් ආවා. ලොකු පුතා මහාන වෙලා දුව විතරයි ඉන්නේ. කෙල්ලත් මහාන වුණා. මේ ලංකාවේ. අම්මව බලන්න දුව ආවා. මෙහෙණින් වහන්සේ. භික්ෂුණිය. ඇවිල්ලා ලොකු ගෙඩියක්, සරව ගෙඩියක්. ඊට පස්සේ අම්මා කේන්ද්‍රිකව කිව්වා මෑණියනි හාමුදුරුවෝ බෙහෙත් දන්නවා. කැලේනේ ඉන්නේ. අපේ පුතා හාමුදුරුවෝ බෙහෙතක් දන්නේ නැති. ගිහිල්ලා බෙහෙතක් අහගෙන එන්න කිව්වා. අර භික්ෂුණිය සොයාගෙන ගියා අර සහෝදර ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා කිව්වා අම්මට හොඳටම අමාරුයි. ඒ නිසා මේ අම්මව මේ බේර ගන්න ඕන මේ ස්වාමීන් වහන්සේ බෙහෙතක් කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා නැංගණිය මම බෙහෙත් දන්නේ නැහැ නේ කිව්වා. හැබැයි එක බෙහෙතක් කියන්නම් කිව්වා. ඒ බෙහෙත අරන් යන්න කිව්වා. මොකද්ද? මම මහාන වෙච්ච දවසේ ඉඳලා ඇහෙන් රූපයක් බලලා රාගයක් උපද්දවගෙන නැහැ. මම මහාන වෙච්ච දවසේ ඉඳලා ඇහෙන් රූපයක් බලලා රාගය උපද්දවගෙන නැහැ. සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මාගේ මෑණියෝ සුවපත් වේවා කියලා. දුව ගෙදර යනකොට අම්මගේ ගෙඩිය එහෙම පෑහිලා අම්මවත් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. මේ ලංකාවේ සිද්ධ වෙච්ච දේවල්. සත්‍ය ක්‍රියාව. ඒ නිසා කාලයේ පැමිණ ඇත.
සත්‍යයක් ක්‍රියා කරන්න. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බව සත්‍යයි. තමා තුළ සත්‍යයක් නැත්තම් මේ බුද්ධ ශාසනයේ සත්‍යයෙන් සත්‍ය කරන්න නිකන් අහුමුළු වල කරන්න බැරි දේවල් කතා කර කර ඉන්නේ නැතුව නිකන් ගෙවල් වල එකතු වුණාට පස්සේ කසුකුසු ගහනවා උන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. හරි බයයි. ඊට වැඩි හොඳ නැද්ද? ඒ සත්‍ය ක්‍රියාවේ බලය තියෙනවනේ. ඇත්තටම මේ ප්‍රශ්නේ මේ විදිහටවත් බේරුනේ බුද්ධ ශාසනය අනුභවයෙන්. මහා විශාල පිරිසකට ගියා නම් අහිංසක ජීවිත කීයක්ද? පව් ඉතින් මෙලහකටත් වෙච්ච කරදර පව්. දැන් සත්‍ය ක්‍රියා කරන්න කාලයයි. මේ ලංකාවේ යක්ෂයෝ හිටියේ මිනිස්සු හිටියේ නෑ. ඒතර ලංකාවේ මිනිස්සු දැන් ඉතිහාසය ගැන කියලා ඔය මහවංශي තියෙනවා බොරු කලින් මිනිස්සු හිටියා කියන්නේ ඒ කාලේ යක්ෂ නාග ආදී ගෝත්‍රිකයෝ මනුස්ස රූපේ මවාගෙන හිටියේ. මිසක්ක මිනිස්සු නෙවෙයි. ඒ නිසා මේ ලංකාව මේ යක්ෂයන් ප්‍රලය කරලා බුදුරජාණන් වහන්සේ මයංගනීට වැඩලා පත්කඩේ ගිනි ජාලා විහිදුවලා මේ ලංකාව මිනිසයන්ට ඕන භූමියක් කළේ බුදුරජාණන් වහන්සේ. ලංකාවට මිනිස්සු එන මිනිස්සු කනවා. ජාතක කතාවල තියෙනවා. මට මතක හැටියට වලහක අස්ස ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ලංකාව ගැන විස්තර තියෙනවා. ඒ කාලෙත් යක්කු කනවා. ලංකාවේ මිනිස්සු විදිහට ඉන්නවා. ඒ මිනිස්සු එනවද කනවා. එතකොට ඒ වලහක මහ බෝධිසත්වයෝ අස්වැක් වෙලා ඉඳලා අහසින් යන මේ ලංකාවට ආපු මිනිස්සෙක් යක්ෂයෝ කණ්ඩ හදනකොට බේරාගෙන ගිය විස්තරයක් තියෙනවා මේ ජාතක කතාවේ. බුදවරු නැති කාලයක මේක යක්ෂයන්ගේ භූමිය. ඒතර මිනිසයන්ට ඉන්න පුළුවන් විදිහට මේ භූමිය සුද්ධ කළේ බුදුරජාණන් වහන්සේ. ඒතකොට මේ මහ පොළොවේ මොන જાතියක හරි මිනිසෙක් පය ගහනවා නම් බුදුරජාණන් වහන්සේට ණයයි. ඒක සත්‍යයක්. ඒක සත්‍යයක්. ඊළඟට පළවෙනි වතාවට වැඩපු බව, දෙවෙනි වතාවට ලංකාවට වැඩපු බව, තුන්වෙනි වතාවට වැඩපු බව, සිරිපා කමලේ සමන්ගිරි සිරිපා තැබූ බව ඒවා සත්‍යයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ රුවන්වැලිසෑය භූමියේ වැඩ හිටපු බව, මහා බෝධිය ළඟ වැඩ හිටපු බව ඒවා සත්‍යයක්. ඒවා සත්‍ය ක්‍රියා කරන්න. මම හිතන්නේ මේවා ටික හරියට කරුණු ටික ගොනු කරලා ගත්තොත් ශ්‍රද්ධාවකුත් උපදිනවා තුලින්. අනේ අපි බුදුරජාණන් වහන්සේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස පාරමිතා පිරපු බව. ඊළඟට දුටුගැමුණු රජුරෝ ලංකාව එක්සේසත් කරපු බව. රුවන්වැලිසෑයේ ධාතු පිහිටෙවි බොහෝ දෙනාට හිතසුව පිණිස බව. ජයසිරි මහ බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මපු බව. අකු ධාතුන් වහන්සේ වැඩ සිටින බව, ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින බව, දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින බව, මයංගනේ කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින බව, කැලණියේ මිනිපළඟේ වැඩ සිටි බව, කිරිවෙහෙරේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු බව, අෂ්ටබල බෝධීන් වහන්සේ විරාජමාන බව, මේ ලංකාවේ තැන් තැන්වල බෝධීන් වහන්සේලා වඩා හිඳින බව, සාදුනාදයෙන් ගිගුම් දුන් බව, ඒ ධාතුන් වහන්සේලා ප්‍රාතිහාර්ය පෑපු බව, අනාගතේ රුවන්වැලිසෑයට ධාතුන් වහන්සේලා එකතු වෙන බව, ලංකාවේ සිංහල රහතන් වහන්සේලා වැඩ හිටපු බව, රුවන්වැලිසෑයේ ධාතුන් වහන්සේලා නිදන් කරන වෙලාවේ ආකාහේ යකඩ කුඩයක් රහතන් වහන්සේලා මවලා කිසි කෙනෙකුට අමනුෂ්‍යයන්ට පේන්න නොසැලසූ බව, ඒ තමන් දන්න සත්‍යයි කියලා අදිෂ්ඨාන කළොත් අද පවා සත්‍ය ක්‍රියා කරන බව ආයේ සිටිනා බව සත්‍යයි. අද පවා මිනිසුන්ගේ සැඟවුන ගුණ තියෙන බව සත්‍යයි. කාටවත් නොකියපු සැඟවූ ගුණ තියෙන බව සත්‍යයි. මව් ගුණේ තියෙන අම්මලා සිටින බව සත්‍යයි.
පියසෙනෙහස තියෙන තාත්තලා සිටින බව සත්‍යයි. අම්මට ආදරේ තියෙන තාත්තට ආදරේ තියෙන දරුවෝ සිටින බව සත්‍යයි. මහානකමට පෙම්බඳින ශ්‍රමණ ගුණයෙන් සුසැඳි ශ්‍රමණයන් වහන්සේලා සිටින බව සත්‍යයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ධර්ම ගෞරවයෙන් කියවන අය සිටින බව සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මේ ලංකාවේ දුර්භාග්‍ය සම්පන්න බව දුරු වේවා. අඳුරු වලාපටවල් දුරු වේවා. මිසදුටු ආක්‍රමණ දුරු වේවා. ඊළඟට මේ ලංකාව සක්දිවිඳුට බාර කරපු බව සත්‍යයි. සක්දිවිඳුනි ඔබ මේ වෙලාවේ මේකට මැදිහත් වෙන්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස රකින්න. වෙසමුණි දිවි රාජයා පොරොන්දු බව සත්‍යයි ගිජ්ජකූටේ ඉඳලා. ඒ නිසා වෛශ්‍රවණ දිවි රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේට දැන් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කාලයයි. අපිට බැරි නිසානේ ඒ අය ඒව කරන්නේ. අපිට පුළුවන් නම් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳන්න මොනවා කරන්න බැරිද? අපිට බැරි නිසා තමයි කියන්නේ. හැබැයි සත්‍ය ක්‍රියාවක් කළා තමයි කියන්නේ. ඒ සත්‍ය ක්‍රියාව යසෝදරාව පතිවෘතා ධර්මයෙන් සත්‍ය ක්‍රියා කළා තියෙන වාර සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනයේ උණු කළා තියෙන වාර අනන්තයි. සත්‍ය ක්‍රියාවෙන්. සත්‍ය ක්‍රියාවෙන්. යසෝදරා. එහෙම බුද්ධ ශාසනය යන්නේ මේක. ඒ නිසා ඒ බව සත්‍යයි කියලා සත්‍ය ක්‍රියා කරන්න ඕන. ඉතින් ඒ නිසා ඊළඟට ගුරු ගෞරවයෙන් හෙබි ශිෂ්‍යෝ සිටින බව. ශිෂ්‍යයන්ට මනාව පුහුණුව දෙන ගුරුවරු සිටින බව. සත්‍යයි. එහෙමයි සිටිනවා. සමහර අයගේ ජීවිතේ හරි පුදුමයි. දැන් එක තාත්තා කෙනෙක් ওই කන්තලේ පැත්තේ. දැන් ඒ තාත්තා නැති වෙලා. තාත්තා මේට ඇඟේ අමාරුවක් තිබ්බා. පුතාලා බෙහෙත් කරන්න හදනකොට කිව්වා එපා. ඕන්නේ තව ටික දවසයින් කියලා. ළමයි ඔක්කොම ගෙනිච්චා. මේ තාත්තා එකතු කරන ඉස්පිරිතාලේ. දොස්තරවරු එකම රිපෝට් එක 3 පාරක් ගත්තා. ඒ කියන්නේ වකුගඩු දෙකම නැහැ. කුණු වෙලා මිනිස්සු ජීවත් වෙනවා. ඊට පස්සේ තාත්තා පොඩ්ඩක් එළියට යන්න මේ පුතාලත් එක්ක කතා කරනවා. දොස්තර මහත්තයා ඉතින් මං ඒද්දෙන් කිව්වට මොකද වකුගඩු දෙකම නරක් වෙලා කියලා නේද කියන්න හදන්නේ කිව්වා. ඉතින් දොස්තරගේ ඇස් දෙක උඩ ගියා. ඊට පස්සේ දොස්තර අහලා තියෙනවා තාත්තා කොහොමද ඒක දන්නේ කියලා. කියලා මං අවුරුදු 45ක් විතර කිව්වා. අවුරුදු 45ක් මම ආනාපාන සතිය වැඩි වෙන්නේ නිකන් නෙවෙයි කිව්වා. ඒ තාත්තා වඩු වැඩ කරන කෙනෙක්. වඩු වැඩ කරලා මේ බහන්න හදලා තියෙනවා. ගනුදෙනු කරන්නේ. ඒක නෝනත් එක්ක බලා ගන්න කියනවා. මෙයා සල්ලි අල්ලලා නැණි අවුරුදු ගානට. ඊට පස්සේ එකපාරම කියලා පුතේ තව විනාඩි 10කින් විතර මට ගොඩාක් අමාරු වෙනවා. බය වෙන්න එපා. ඒක ආයි විනාඩි 7කින් නැති වෙලා යනවා කියලා. මෙයා මැරෙන්නම ආවා විනාඩි 7න් නැති වුණා. පුතේ හරියටම හෙට දහවල් 2ට මගේ ජීවිතේ මේ මනුස්ස ලෝකෙන් චුත වෙනවා කියලා. හරියටම පහවදා 2ට චුත වුණා. සංගවාගත් ගුණයෙන් දහම පුරුදු කරන ගිහි මිනිස්සු සිටිනවනේ. අපූරුයිනේ. අපූරුයි. ඉතින් ඒ නිසා මේ ගුණ කඳ මේ ලෝකේ සද්ධා සම්පන්න මිනිස්සු ඉන්නවා. ඒ නිසා තමන්ගේ මොනවා හරි සත්‍යයක් සංගවාගත්ත දෙයක් අනිත් අයට කියන්නේ නැති සත්‍යයක් පුරුදු කරන්න. ඒවා පුරුදු වෙනකල් බුද්ධානුභාවයේ ධම්මානුභාවයේ සංඝානුභාවයේ ඊළඟට බෝධිසත්ව කාලයේ කරපු සත්‍යක්‍රියා එහෙමනම් රතන සූත්‍රයේ අනුභවය කොහොම ඇතිද? නිසා අනිවාර්යෙන් රතන සූත්‍රය සජ්ජායනා කරලා සත්‍යක්‍රියාව කරලා ඒ සත්‍යක්‍රියාවේ බලෙන් රටටත් ජාතියටත් ආගමටත් මේ ලංකාවටත් සෙත් පතන්න මේ ලංකාව බේරගන්න ඕනේ නම් ආයිත් සෑමලු බෝමලු දහස් ගණන් පිරීගෙන සාදු නාදෙන් සත්පුරුෂයොත් එකතු වෙලා පින් පුරව ගන්න කැමති නම් මේ සත්‍යක්‍රියාව කරන්න.
ලක්ෂ ගණන් එකතු වෙලා බුදු ගුණ අහපු යුගයේ ඕනි නම් මේ සත්‍යක්‍රියාව කරන්න මේ ලංකාව බේර ගන්න ඕනි නම් අහු මුළු වල හැම තැනම කොහො ඒ වලාව මෝරලා ආයේ වහි ඒකට ඉඩ දෙන්න එපා. ධර්මයෙන්ම විසඳුම් යොදන්න. ධර්මයෙන්ම විසඳුම් යොදන්න. ඉතින් ඒ නිසා පුරුදු කරන ලද සත්‍යයකින් ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභවයෙන් ධර්ම ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ගුණ බලයේ සත්‍යයෙන් සත්‍යයි. ධර්මයේ ගුණ බලයේ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් ආර්ය සංඝරත්නයේ ගුණ බලයේ සත්‍යයි සත්‍යානුභවයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑයේ ආනුභවයේ සත්‍යයි සත්‍යානුභවයෙන් විරාජමානව බුදුරුව මැවි රංමැලි මා සෑයේ ඇතුලේ වැඩ සිටින බව සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් දලදා වහන්සේගේ ආනුභවයෙන් ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලාගේ ආනුභවයෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභවයෙන් මහ බෝධීන් වහන්සේගේ අෂ්ටඵල දිතිස්ඵල සූතිස්ඵල අනේක ප්‍රකාර බෝධීන් වහන්සේලාගේ ආනුභවයෙන් සිද්ධාස්ථානවල ආනුභවයෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බව සත්‍යයි. පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට ඒ සත්‍යානුභවයෙන් බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ ලංකාව මනුෂ්‍යාවාසයක් වුණේ. සත්‍යයි. ඒ සත්‍යානුභව බලෙන් ගුණධර්ම පුරුදු කරන සංගරුවන සිටිනවා උපාසක උපාසිකාවන් සිටිනවා. ඒ සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස රැකගන්න වෙසමුණි දිවි රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සපත කළ බව සත්‍යයි සත්‍යානුභවයෙන් ලංකාව රකින්න සක්දිවිඳුට බුදුරජාණන් වහන්සේ බාර කරපු බව සත්‍යයි සත්‍යානුභව බලෙන් මේ ධර්මද්වීපේ බව සත්‍යයි සත්‍යානුභව බලෙන් මේ ලෝකෙටම පිරිසුදු ධර්මයේ ලංකාවෙන් ගියේ. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභව බලෙන් මිහිඳු මහරහතන් වහන්සේ නිකලෙස් සිතින් ධර්මයේ දරාගෙන ආවේ. ඒ සත්‍යානුභව බලෙන් මේ ලංකාවට පැමිණ තිබෙන උවදුර දුරින්ම දුරු වේවා. මිසදුටු බලවේග දුරින්ම දුරු වේවා. අහිංසක මිනිසුන්ට සියලු ආරක්ෂාව වේවා. රටත් ජාතියත් ආගමත් ලංකාවත් සුරකේවා. සියලු දෙනාට සෙත් වේවා. සත්‍යානුභව බලෙන් ලෝකේ සත්‍යක්‍රියාව කියලා එකක් තියෙනවා. ඒක සත්‍යයි. ඒක සත්‍යයක් නම් ඒ සත්‍යානුභව බලෙන් මේ අඳුරු බලවේගයේ දුරින්ම දුරු වේවා කියලා සාදු කියනවා.